අනුස්සති වග්ගයේ මහා නාම සූත්‍රයේ තියෙන්නේ ඒකන් සමයම් භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්ගෝධාරාමි භාග්‍යවතුන් වහන්සේ කාලේ වැඩ වාසය කරේ ශාක්‍යයන්ගේ කපිලවස්තුවේ නිග්ගෝධාරාමි. තේන කෝපන සමයේන සම්බහුලා භික්ඛු භගවන්තං චීවර කම්මං කරෝති. බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට සිවුරු කරමින් හිටියේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කරලා ඉවරනාට පස්සේ දැන් චාරිකාවේ වඩින්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ මහා නාම ශාක්‍යයට අහන්න ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ දැන් මේ සිවුරු කරලා ඉවර වෙලා චාරිකාවේ වඩින්න සූදානම් වෙන්නේ කියලා මහා නාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා. මෙන්න මේ විදිහට මහා නාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. සුතං මේතං වන්තේ සම්බහුලා කිර භික්ඛු භගවතෝ චීවර කම්මං කරොන්ති නිත්‍ය චීවරෝ භගවා තේමා සච්චයේන චාරිකම් පක්කමිස්සා භාග්‍යවතුන් වහන්සේ දැන් මේ භික්ෂුන් සිවුරු කරා භාග්‍යවතුන් වහන්සේට දැන් මේ තේමා සිවුරුනහම චාරිකාව වඩිනවා කියලා අහන්න ලැබුණා. තේසං නෝ බන්තේ නානා විහෙරේන විහෙරතං කේනස විහෙරේන විහාතබ්බන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නොයේ කටයුතු වල නානා කටයුතු වල යෙදিলা ඉන්න අපට මේ මොන විදිය විහරණියද සුදුසු කියලා අහනවා. දැන් ඉතින් මහා නාම ශාක්‍ය කියලා කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒක අපට අංගුත්තර නිකායේ මම හිතන්නේ 4ේද කොහෙද හම්බ වුණා මේ මහා නාම ශාක්‍යයත් එක්ක කරපු සාකච්ඡාවක්. ඒකෙදි ලස්සනට පැහැදිලි කරා මේ කරන කරුණුම තමයි. ඒක අර කරුණු 6 ගැන විතරයි. මේකේ කරුණු 11ක් ගැන වදාරනවා. ඒ 6 පැහැදිලි කරේ ආගත ඵලයට පැමිණ එක සෝතාපන්න වෙච්ච කෙනා ගැනමයි පැහැදිලි කරේ. ඒතර මේකෙත් තියෙන්නේ ඒ කරුණු ටිකමයි. නමුත් මේකේ තව කරුණු 5ක් එක්ක ඇතුළත් කරලා පෙන්නනවා. එතකොට අනිත් අයට වෙන එකක් එහෙම නෙමෙයි පැහැදිලි කරන්නේ. සද්දෝකෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ. සාදු සාදු මහානාම. හොඳයි මහානාම. නුඹ ඔය සුදුසු ප්‍රශ්නයක් තමයි කුල පුත්‍රයෙක් ඔය ඇසී යුතු සුදුසු ප්‍රශ්නයක් තමයි අහුවේ කියලා බුදුරයන් වහන්සේ මෙන්න මේ විහෙරණියෙන් වාසය කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට වදාරනවා. සද්ධාකෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ. මහානාමේ ශ්‍රද්ධාව ඇති වුනහම තමයි යහපතක් ඇති වෙන්නේ. ශ්‍රද්ධාව නැත්නම් එහෙම නෙමෙයි. ශ්‍රද්ධාව කියන කාරණාව අපි ගොඩක් කතා කරන්නේ නේද? ශ්‍රද්ධාව කියන එක බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාවනේ තථාගතස්ස බෝධින් කියන ශ්‍රද්ධාවනේ. අර කීර්ති සද්දයත් එක්ක එන එක එහෙම නෙමෙයි. අර සිද්ධාර්ථ ගෞතම තාපසයා ගැන එක එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේගේ බෝධියත් එක්ක. ආරද්ධෝ විරියං ආරාධකෝ හොතිනෝ කුසීතස. ආරද්ධ විරිය පටන් ගත්ත විරිය හැම වෙලෙම තියෙන පටන් ගත්ත විරියනේ පවතින වීරියක් තියෙනවා කියන කාරණාව වේදුනා නම් එහෙම මොකද වෙන්නේ? සක්කායක් කියන වැඩ පිළිවෙලම තවත් අහුරු වෙනවා. ඒ වගේම දියුණු වීමක් කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ නේ. ඒ නිසා ආරද්ධ විරිය පටන් ගත්ත විරියෙන් යුක්ත වෙන්නට ඕනේ. කුසීත නැතුව. එහෙම වුණොත් තමයි යහපතක් වෙන්නේ. උපට්ඨිත සති ආරාධකෝ හොතිනෝ මුට්ටා සති. සිහියෙන් එළඹ සිටි සිහියෙන්. එළඹ සිටි සිහියෙන් යුක්ත වුණාමයි තියෙන්නේ. සිහි මුලා වුණාට නෙමේ යහපතක් උදා වෙන්නේ කියලා වදාරනවා. සමාහිත වාරාධක සමාහිත සිත සමාධිමත් වීමෙන් යහපතක් සිදු වෙන්නේ අසමාහිත වීමෙන් නෙමෙයි. පඤ්ඤ වාරාධක ප්‍රඥාවන්තෙන් යහපත සිදු වෙන්නේ දුෂ්ප්‍රඥව නෙමෙයි. ඉමේසු කෝතම මහානාමත පංචසු ධම්මේසු පතිත්තා මේ ධර්ම පහ තුල පිහිටලා. මේ ධර්ම පහ මොනවද? සේක ධර්ම පහ. මේ ධර්ම පහ අංශු මාත්‍රයක් හරි පිළින කාටද? සද්ධානුසාරී කෙනාට. මේ ධර්ම පහ හරියටම පිළින කාටද? සෝතාපන්න කෙනාට. එහෙනම් මේ ධර්ම පහ තුළ පිළිටන්න පුළුවන් කාටද? සෝතාපන්න කෙනාට. එතකොට මේ කියන කාරණාව තුලින් මොකද්ද කියවුනේ? සෝතාපන්න කෙනෙක් කියන එක කියවුණා නේද? ඒ කරුණු පහේ පිළිහිටලා ච ධම්මේ උත්තරින් භාවියාසි. මෙන්න මේ උතුරු දහම් භාවිතා කරන්න ඕනේ. මොන කරුණු පහද? අර කරුණු පහේ. හොඳට තේරුම් ගන්න එහෙනම් නිකන් එහෙම නෙමෙයි පැහැදිලි කරන්නේ. මේකේ ওই විදිහටම තියෙනවා අංගුත්තර නිකාය 4 මේ මහා නාම සූත්‍රයේදී ආගත පළව කියලා වචන ටික ඔක්කොම පැහැදිලි කරලා දෙනවා. සෝතාපන්න වීම පිළිබඳවම පැහැදිලි කරලා පෙන්නනවා. එහෙම කෙනයි මේක වඩන්නේ කියලා. කියන්නේ මේ නිවම්මකක් හැටියට. මොනවද ඒ උත්තරින් භාවීයාසි වෙනේදී? ඉදතම මහා නාම තථාගතෝ අනුස්සර. තථාගතයන් වහන්සේව සිහි කරනවා. දැන් මේ පහ පිළිහිටියේ නැත්තම් කවුද සිහි කරන්නේ තථාගතයන් වහන්සේ කියලා? මහා මායා දේවියගේ මව කුසෙන් ආපු සිද්ධාර්ථ තාපසයව නේද? ඒ තාපසයා කියපු කරුණු ටිකත් එක්කනේ සිහි කරන්නේ. බුදුරණවහන්සේ කියලා නෙමෙයිනේ. අන්න බුදුරණවහන්සේ ගැන සිහි කරන්නේ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාර සත්‍යදෙමනසර බුද්ධෝ භගවා. එතන මේක කීර්ති සද්දෙන් සිහි කරන එකක්ද? නෑ. ඒ කියන්නේ අතීතෙන් ආව නිසා සිහි කරන එකක්ද? නෑ. මොකක් එක්කද මේක සිහි කරන්නේ? තථාගතස්ස බෝධින් එක්ක. ඒ තමයි අර ඉන්ද්‍රිය ධර්ම පිහිටලා තිබීමෙන් සිදු වෙන්නේ. නැත්තම් මොකද්ද අතීත ඉඳලා ආව අන්‍ය තීර්ථකයන් දන්න ඒ වචන ටික සිහි කරන එකක්. වචන ටික සහ වචන ටිකේ තේරුම සිහි කරන එකක් විතරයි වෙන්නේ. ඉතින් ඒකට එහා ගියපු අතාගරස බෝධින් එකයි අර ධර්ම පහ තුළ පිහිටීමේදී ඒ අනුස්සරණ බව සිහි වෙන්නේ. අනුස්සරති කියන්නේ සිහි කිරිල්ලක් නේ පින්වතුනි. සිහි කිරිල්ල. නිකන් ඔහේ වචනයක් කියවිලා නෙමෙයි.
ඒ ගුණය ඒ විදිහට මතහත් වශයෙන් සිහි කිරිල්ල. ගුණය සිහි වෙන්න ඕනේ. ගුණය සිහි වෙන්නට ඕන නැත්තේ බුදුරන් වහන්සේ ගැන සිහි වෙනකොට අර ඊතරණ ප්‍රතිපදාවක් ඒ තුලින් ඉස්මතු වෙනවා. මොකද අර ඉන්ද්‍රිය ධර්ම පහත් එක්ක ඉදිච්ච නිසා. එහෙම නැතුව වචන ටිකක් එක කියවන එකක් එහෙම නෙමෙයි ඈ. යස්මින් මහා නාම සමය ආර්ය ශාවක. මෙන්න මේ සමය. කොයි සමයේද? අර මේ තථාගතයන් වහන්සේව සිහි කරනකොට ඒ සමයේ කොයි විදියටද ඉන්ද්‍රිය ධර්ම තුල ඉදිච්ච කෙනා. ආර්ය ශ්‍රාවකය. කවුද ආර්ය ශ්‍රාවක? තථාගතයන් අනුස්සර. තථාගතයන් වහන්සේ සිහි කරනවා. නේවස තස්මින් සමයේ රාග පරියුක්තං චිත්තං. ඒ සමයේදී රාගයෙන් ඇට වෙච්ච සිතක් නැහැ. න දෝෂ පරියුක්තං චිත්තං. ද්වේෂයෙන් ඇට සිතක් නැහැ. මෝහයෙන් ඇට සිතක් නැහැ. ඒ හිම සිහි කරද්දී. ඇයි? ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට බෝධියත් එක්ක සිහි කරගෙන යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ තමන්ට ලැබිච්ච උතුම් කෙනෙක් කියන කාරණාවට එහා ගියපෝ ලෝකයේ උත්තම බුදුරන් වහන්සේව සිහි වෙනකොට ඊතරොන්න පරයයක් නේද ප්‍රකට වෙන්නේ. සක්කාය නිරෝධයක් නේ. උජුගත මේ වාස තස්මින් සම්මේ චිත්තං ඍජු වෙලා තියෙනවා හිත. කොහොමද? හතාගතං ආරම්භ හතාගතයන් වහන්සේ ආරම්භය. ඒ කියන්නේ ඉන්න කෙනෙක් ගැනද නැහැ. බුදුරන් වහන්සේ කියන උත්තමයා පිළිබඳව. හතාගතං වහන්සේ ආරම්භය හිත ඍජු වෙලා තියෙනවා. උජුගත චිත්තෝ කෝපහාන් පන මහා නාම ආර්ය ශාවක ලබති අත්ත වෙන. දැන් අර්ථය ලැබෙනවා. මොකද අර්ථය? අපිට බුදුගුණ හම්බ වෙනවද? ඒ කියන්නේ අපිට බුදුගුණ ඇති වෙනවද? එහෙනම් අපිත් බුද්ධයිනේ නේද? අර්ථය මොකද්ද? මේකෙන් සිදුවෙන අර්ථය මොකද්ද? මේකෙන් සිදුවෙන අර්ථය බුදුරණවහන්සේගේ ගුණ සිහි කිරීමේදී මොකක් එකද? ඊතරණ ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. ලබ්බති ධම්ම වේදම්. ධර්මයක් ලැබෙනවා. අන්න ඊතර වෙන ප්‍රතිපදාවට අදාළ වූ චින්තනයක් එක්ක තමයි බුදුරණවහන්සේ ගුණයන් සිහි වෙන්නේ. නැතුව සිහි වෙන්නේ වචන ටිකක් විතරයි. අර්ථයක් ලැබනවා, ධර්මයක් ලැබනවා. ලබ්බති ධම්මෝපසංගිතං පාමොජ්ජා. ඒ ධර්මය කියන්නේ මොකද්ද? පංචපාස්කන්ධයටද? නැහැ. මොකද ධර්මය කියන්නේ? ධර්මය කියලා කියන්නේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික එහිපස්සේ කියන මේ ඊතරණ ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. මාර්ගය ඉස්මතු වෙනවා. ඒක ඉස්මතු වීමක් අර අනුසරණය කරද්දී. අර්ථය ධර්මයේ අර්ථය ලබනවා, ධර්මයේ ලබනවා. ඊළඟට ලබති ධම්මෝපසංගිතං පාමොජ්ජා. මේ ධර්මයේ තියෙන මේ යෙදීමත් එක්ක මොකද වෙන්නේ? ධම්මෝපසංගිතියත් එක්ක අන්න ප්‍රමුදිත භාවය ලැබෙනවා. මෙන්න මේ විදිහට මේකත් එක්ක ප්‍රමුදිත භාවය ලැබෙනවා. ප්‍රමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත භාවයෙන් ප්‍රීතිය උපදිනවා. පීති මනස කායෝ පස්සම්පති. ප්‍රීතියෙන් කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදියේති. සැපේ විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සමාධිමත් ඇති වෙනවා සැපයත් එක්ක. අයං උච්චති මහා නාම ආර්ය ශාවකෝ. මෙන්න මේ විදිහට ආර්ය ශාවක විසමගතයි පජායේ සමපන්න විසමගත ප්‍රජාව එක්ක සමගතියින් වාසය කරනවා. සබ්භ්‍යාපජ්ජ ප්‍රජාව එක්ක අභ්‍යාපජ්ජ. ඒ කියන්නේ මේ ගැටීම් සහිතව ඉන්න මේ ප්‍රජාව එක්ක මොකද වෙන්නේ? අන්න ඒක ඉක්මවනවා. ඊළඟට ධම්මසෝත සමාපන්නව බුද්ධානුස්සතිය භාවේති. මෙන්න මේ ආකාරයට මොකද වෙන්නේ? බුද්ධානුස්සතිය භාවිතයෙන් දහම් සැඩපහරෙන් යුක්ත වෙනවා. නිකන්ද? මොන දහම් සැඩපහරද? ඊතර වෙන ප්‍රතිපදාව. ඒකට බැහැගත්තා. දැන් අපි වර වචන ටික කියුවා කියලා ඒකට බැහැ ගන්නවද? නෑ නේද? ඒකට බැහැ ගන්නවා බුද්ධානුස්සති කරද්දී. අන්න බුද්ධානුස්සති කරන මොකද්ද වෙන්නේ? දහම්සෝත සමාපන්නෝ. දහම් සැඩ පහට බැහැ ගන්නවා. එතකොට එහෙනම් මේ ලෝකයේ මේ දුකකින් ඉන්න ප්‍රජාව අතර සැපසේ වාසය කරනවා දහම් සැඩ පහට බැහැ ගන්නවා. අයි අර්ථයයි ධර්මයයි ලැබෙනවනේ මේ. එහෙමයි වෙන්නේ වෙන මොනවත් එහෙම නෙමෙයි. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක පුණජ පරම මහා නාම ධම්මං අනුසරණ. දැන් ධර්මය අනුසරණය කරනවා. දැන් ධර්මය අනුසරණය කරන මොකද අනුසරණය කරන්නේ? සවක්ඛාතෝ දකවතා ධම්මෝ සම්දිට්ඨිකෝ. දැන් වචන ටිකක්ද නැහැනේ. දැන් බලන්න බුදුරණවහන්සේ අනුසරණය කරද්දී ධර්මය අනුසරණය කරද්දී. දැන් අපි හිතමුකෝ දැන් බුදුරණවහන්සේ නිකන් සාධාරණයි වගේ නේද ඉන්නවනේ කෙනෙක්. හරි ධර්මයට මොකද්ද සිහි කරන්නේ? සවක්ඛාතෝ කියලා පංච උපාස්කන්ධේ. එතකොට මොකද වචන ටික මොකද්ද සිහි කරන්නේ? මේ සවක්ඛාත බකෝතෝ කියලා. කොහොම සිහි කරන්නේ එක? එහෙම කන්නේ නැහැ. ඉතින් එහෙනම් බුදුරණවහන්සේ කරන එකත් වැරදි නේ විදිහට. ස්වාක්ඛාතය කියන්නේ මොකක් එක්කද? අන්න ප්‍රතිපදාවත් එක්ක දැන් ඒ සිහි කරන මේ මනාකොට දේශනා කරපු එක. ඊතරන ප්‍රතිපදාවක් දේශනා කර බව. මේවා හොඳට ඉස්මතු කර කර අනුස්සරණීය කරනවා. සිහි කරනවානේ. දැන් අනුස්සරණීය කරනවා කියන එක එකක්. ලබති ධම්ම වේදන් කියන එක තව එකක්. අනුස්සරණීය කරන්නේ කවද? තමන්. ලබති ධම්ම වේදන් කියන එකේ මාර්ගයත් එක්ක. බුද්ධං අනුස්සරති කියන්නේ අන්න සිහි කරනවා. ධම්ම වේදයක් තමයි ලැබෙන්නේ.
එහෙනම් ධම්ම ලබති ධම්ම වේදං කියන්නේ ප්‍රතිපදාව ඉස්මතු වෙන එක. ධම්මං අනුසරති කියනකොට ධර්මයේ සිහි කරනවා. ධර්මයෙන් කියන්නේ වචන හැලී ටිකක් නෙමෙයි. ඒ ධර්මයේ තුලින් අර කියන්නේ ධර්මයේ දුන්න වචන ටිකේ ඔස්සේ ගුණ නැගුණු ඊතරන ප්‍රතිපදාව සවාක්ඛාතයි මනාකොට දේශනා කරලා ඒ වගේම දැන් අත්දකින්න පුළුවන් කාරණා දකින්න පුළුවන් එකක්. ඊළඟට ස්වයං දෘෂ්ටිකම දකින්න පුළුවන් එක. කාලයකට අයිති නැති බව, ඇවිත් බලන්න කියන කාරණාව ප්‍රායෝගික වෙන දෙයක්. ඊළඟට ලං වෙලා දහමට ලං වීමක් යෙදෙන කාරණාවකින් යෙදෙන එක ප්‍රඥාවන්තයන්ට දකින්න කාරණා. මෙන්න මේ විදිහට මේ වචන ටික කියන කාරණා අභිභවනය කරලා සැබෑම මේ ප්‍රතිපදාත්මකවම ඒ කරුණු අනුසරණය කරනකොට මොකද වෙන්නේ? යස්මින් සමයේ ආර්ය ශාවකෝ මෙහිම අනුසරණය කරනකොට මහා නාම ආර්ය ශාවකයා ඔහුගේ රාගයෙන් බැසගත් නැත්නම් රාගයෙන් මැඩගත් හිතක් නැහැ. ද්වේෂයෙන් මැඩගත් හිතක් නැහැ. මෝහයෙන් මැඩගත් හිතක් නැහැ. ඒකේ දෙන්නේ නැහැ. උජුගත මේතං මේ ඍජු වෙලා තියෙන මොකක් එකද? තස්මින් සම්මය චිත්තං හොති ධම්මං ආරම්භ. ධර්මී ආරම්භය සිත ඍජු වෙලා. ඒකටම යමු වෙලා. උජුගත චිත්තෝ කෝපන මහානාම අරිය ශාවක ලබති අත්ත. දැන් මොකද වෙන්නේ? අර්ථය ලබනවා, ධර්මය ලබනවා. ධම්මෝපසංගිතයෙන් ප්‍රමුදිත භාවය, ප්‍රීතියෙන් ප්‍රමුදිත භාවයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය. මෙන්න මේ විදිහට මේ ආර්ය ශ්‍රාවකයා විසමගත ලෝකේ සමගතව වාසය කරනවා, දුක් සහිත ලෝකේ සැපසේ වාසය කරනවා. දහම්සෝත සමාපන්න දහම්සෝතයට බැහැගෙන දහම්සඩ පහට බැහැගෙන ඉන්න ධම්මානුසතිය. නිකන් එහෙම නෙමෙයි අනුසතිය ඈ. දහම්සඩ පහට බැහැ ගන්නවා. නිකන් ඔහි වචන කියවිලක් නෙමෙයි. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක මොකද්ද? ඔන්න බුද්ධානුසතිය ධම්මානුසතිය නේද? වෙනේව එහෙම නෙමෙයි. පුණජ පරන්තවම් මහානාව දැන් බලන්නකෝ අපට ওই විදිහට බුද්ධානුස්සතියක් කොහොම සිහි කරන්න සැබෑ බුදුරණවහන්සේ සිහි කරනකොට ওই කාරණා වෙනවනේ නේද? දැන් කොහොම නොවි කරනවා නම් ඒ බුදුරණවහන්සේ වෙන්න බෑනේ නේද? තේරුම් ගන්න ඒක ඈ. දැන් අපි මේව සිහි කරනකොට දැන් මේ වැඩ පිළිවෙල වෙන්නේ නැත්තම් ඉතින් මේක වැරදි නේද? නේද? ඒක වරදින්න විදිහ නැහැ. අපි කරන වැඩේනේ වැරදි තියෙන්නේ. එහෙනම් අපි කරන්නේ වෙන මොකද්දෝ එකක් නේ. පුණජ පරන්තව මහානාම සංඝං අනුසරණ අන සංඝය අනුසරණය කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. ඍජු මාර්ගයකින් ශ්‍රාවකයා ඉන්නේ. මොකද්ද ඍජු මාර්ගය? මේ මනා මාර්ගයකින්. මොකද්ද මනා මාර්ගයේ ඊතරවන ප්‍රතිපදාව? උජුපටිපන්නෝ ඍජු වූ ඊතරවන ප්‍රතිපදාවකින් ඉන්නේ. ඊළඟට ඥානය දිනු කරන ප්‍රතිපදාවකින් ඉන්නේ. ඒ කාරණාව අන් අයට ඉස්මතු කරන ප්‍රතිපදාවකින් ඉන්නේ. අන්නේ අය 8 දෙනෙක් ඉන්නවා පුජ්‍යල වශයෙන්, යුගල වශයෙන් 4යි. ඒ අය ආහුණේ පාහුණේ ආදී වශයෙන් ඔන්න ඔය විදිහට අනුස්සරණය කරනවා, සිහි කරනවා, අනුස්සතියක් සිහි කිරිල්ල. ඒක සිහි කරනකොට මොකද වෙන්නේ? අන්න මහා නාම එහෙම සිහි කරනකොට රාගයෙන් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ. මොකක් එක්කද තියෙන්නේ? සිත යොමු වෙලා තියෙන්නේ සංඝානුස්සතිය එක්ක, සංඝය අනුසරණිය. එහෙම යොමු වෙනකොට මොකද වෙන්නේ? අන්න රබති අත්ථ වේදන් ලබති ධම්ම වේදන් අන්න ධම්මූප සංහිතය අර්ථයේ ධර්මයේ ලබනවා. මොකක් එකද? සංඝානුස්සතියත්. ඔන්න ඔය විදිහටයි සංඝයා සිහි කරන්න තියෙන්නේ. නැතුව මේ වෙන මොකක්වත් අර මේ එහෙම එකක් එහෙම නෙමෙයි. මෙහිම සිහි කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න මෙහිම සිහි කරගෙන යන තැනදී ප්‍රමුදිත ප්‍රීතිය මේ ධම්මෝපසංගිතයෙන් ප්‍රමුදිත වහයි ප්‍රමුදිතයෙන් ප්‍රීතියෙන් කය සැහැල්ලු වෙන එක සැහැල්ලු කයෙන් සැප ලැබෙන එක සැපයෙන් සමාධිය මොකද වෙන්නේ? අර විසම ලෝකයේ සම වාසය කරනවා, දුක් සහිත ලෝකයේ සැප සහිතව වාසය කරනවා. සංඝානුස්සතිය මුල් කරගෙන දහම් සැඩ පහට බැහැගෙන ඉන්නවා. දහම් සැඩ පහෙන් යුක්තයි. ඒ කියන්නේ ඊතරණ මාර්ගයෙන් යුක්තයි. එහෙනම් ඊතරණ මාර්ගයෙන් යුක්ත වෙන සංඝානුස්සතිය සිහි කරද්දිත් හතරවෙනි එක පුණජ බරං මහා නාම අත්තනා සීලානි දැන් මොන මොකද්ද කරන්නේ? හතරවෙනි කාරණා. තමාගේ තියෙන මේ හික්මීම මේ සීලේ ස්වභාවය සිහි කරනවා. මොකද්ද මේ තමාගේ තියෙන සීලය? අනුසරය. අඛණ්ඩෙහි නොකැඩෙන නොසිදෙන දැන් මොකද්ද මේ හික්මීම පද නෙමෙයි අපි කතා කරන්නේ ආරේකාන්ත සීලේ හික්මීම මේ හික්මෙන විදිය. අන්න ඒ හික්මෙන විදිය කැඩෙන්නේ නැති සිදෙන්නේ නැති දැඩිව ග්‍රහණීය නොකරගත් දැන් මේ මොකක් එක්කද මේ පැහැදිලි කරන්නේ ආරේකාන්ත සීලයේ සෝතාපට්ටි අංගවල හතරවෙනි අංගේ නේද? අන්න ඒක මේ පැහැදිලි කරන්නේ. ඊළඟට දාසභාවයෙන් නිදහස් සමාධියට හේතු වන මේ සීලය සිහි කරනකොට මොකද වෙන්නේ? අන්න රාගයෙන් හිත යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම යට නොවෙනකොට මොකද වෙන්නේ? අන්න ඔහුගේ උජුගත වීමස් තස්මින් සමේ චිත්තං හෝති සීලං ආරම්භ. හිත ඍජු වෙලා තියෙන මොකක් එක්කද? සීලය ආරම්භය. ඒ හික්මීම ආරම්භය. ඒතර ඒ හික්මීම පිළිබඳව අපට අර උදෙත් හම්බුණා නේද? අර ලස්සනට මේ උදේ පැහැදිලි කරපු සූත්‍ර ටිකේදී. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න චේතනීයකරණීය සූත්‍රය හැමනේ. අන්නේ හික්මීමත් එක්ක වෙනේව හැම නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට
උජුගත චිත්තේ මෙහෙම යමුනාට පස්සේ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. කවුද මේක ලබන්නේ? ආර්ය ශාවකයා. ලබති ධම්මෝපසංගිතං පාමොජ්ජං. ප්‍රමුදිත භාවය ලබනවා. ප්‍රමුදිතයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපේ, සැපයෙන් සමාධිය, සමාධිමත් ආර්ය ශාවකයා මොකද වෙන්නේ? අන්න විසම ලෝකේ සමව වාසය කරන දුක් සහිත ලෝකේ සැපසේ වාසය කරනවා. මොකක් එක්කද? ධම්මසොත සමාපන්නෝ සීලානුස්සතිය භාවයට. සීලානුස්සතිය මුල් කරගෙන දහම් සැඩ පහට බැහැගෙන ඉන්නවා. ඔහොමයි බැහැගන්නේ. ඔන්න ඔය විදිහයි කරන්නේ. ඔක තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි එක තමයි පුණජ පරන්තම් මහා නාම අත්තනෝ ඡාගං අනුස අන තමාගේ අතහැරීම, දන් දීම, අතහැරීම සිහි කරන්න කියනවා. ලාභවත මේ සුලද්දන් වත මේ යෝහං මච්චේර මල පරිඋට්ඨිතායම් පජාය විගත මල මච්චේන චේතසා අගාරං අජ්ජහවසාමි මුත්තචාගෝ පයතපානී වස්සාරග්ගරත යාච යෝගා දාන සංවිභාගරතවති. කොහොමද මේ කටයුතු කරන්නේ? ඒකාන්තයෙන් මට ලාභයක්, මට මනා ලැබීමක්. මේ මසුරු මල මෙන්න මේ කිලුටක් තියනවාද? මෙන්න මේ කාරණාව බැහැර කර මං ගෙදර වාසය කරනවා, ගිහි ගෙදර. ඉතින් මම මේවා සම්පූර්ණ සිතින් අතහැරලා වාසය කරන අත් සෝදාගෙන ඉන්නේ, දන් දීමේ අත් සෝදාගෙන ඉන්නේ. මගෙන් ඉල්ලන්න සුදුසු කෙනෙක් කියනවා. මම දන් දීමට ඇලොම් කරන කෙනෙක්. මෙන්න මේ විදිහට ඡාගයෙන් යුක්තයි. ඉතින් ඒ විදිහටම අර ඡාගයක් සොකීයත්වයේ තියෙන කාරණාවට එහා ගියපු චින්තනයක් තියෙන නිසා ඔහුට ඒ ගතිය දෙනවනේ. ඉතින් මහානාම මෙන්න මේ විදිහට මේ ඡාගානුසතියෙන් ආර්ය ශාවකයා වඩනකොට මොකද වෙන්නේ? අන්න එයාගේ හිත රාගයෙන් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ. උජුගත මේ වස තස්මින් සම්ය චිත්තං උට ඡාගං ආරබ්බ ඡාගේ ආරම්භය හිත ඍජු වෙලා තියෙන්නේ. උජුගත චිත්තෝ කෝපන මහානාම ආර්ය ශාවකෝ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. මිහිම ඍජු වෙලා ඉන්න ආර්ය ශාවකයා අර්ථය ප්‍රතිවේද කරනවා, ධර්මය ප්‍රතිවේද කරනවා. ලබති ධම්මූප සංගීතං පාමොජ්ජං. මේ ධම්මූප සංගීතයත් එක්ක ප්‍රමුදිත භාවය, ප්‍රමුදිතයෙන් ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? සැහැල්ලුවෙන් සැපේ, සැපයෙන් සමාධියේ අයං උච්චති මහානාම ආර්ය ශාවකෝ විසමගත අයං පජාය සමාපන්නෝ විහෙරති. මේ විසමගත සමාජයේ සමගතිව වාසය කරනවා, දුක් සහිත ලෝකේ සැපසේ වාසය කරනවා. ධම්මසෝත සමාපන්නෝ ඡාගානුස්සතින් භාවයති. මෙන්න මේ ඡාගානුස්සතිය මොකද වෙන්නේ? අන්න දහම් සැඩ පහට බැහැගෙන. දැන් මේ කියන්නේ මොකද්ද? ඊතරවන ප්‍රතිපදාවේ යුක්ත භවෙන් ඉන්නවා කියන කාරණාව නේද? ඒ කියන්නේ එච්චරම සතාගත ශ්‍රාවකත්වයට යමු වෙලා. ඒ කියන්නේ සතාගතයන් වහන්සේට අනුගත වෙලා. ඒ කියන්නේ එච්චරටම පින්වතුනි මේ ශ්‍රාවකයාගේ සුන්දර ජීවිත පැවැත්මේදී සිදුවෙන්නේ ඔන්න ඔය කාරණා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සීල, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති බලන්නකො මේ කරුණවල සිහි වෙනකොට තමන්ගේ මොනවහෝ තහවුරු කරගන්න අර පඨවි නිස්සිත, ආපෝ නිස්සිත ඒ කරුණු එකද තියෙන්නේ. ඊතරන ප්‍රතිපදාව එක්කම යෙදෙන මාර්ගයද තියෙන්නේ. ඒ එකතර වෙන ප්‍රතිපදාව එක්කම යෙදෙන මාර්ගය. අර සඳ සූත්‍රය මතකයිනේ නේද? අර බාල වර්ගයේ අශ්වයා පිළිබඳව බුදුරණවහන්සේ පැහැදිලි කරලා බෙන්නුවා. ඉතින් ඊට එහා ගියපු සක්කාය ඊතර වෙන ප්‍රතිපදාවක් එක්ක යෙදෙන ශ්‍රාවකයෙකුට මෙන්න මේ විදිහට තමයි මාර්ගයක් ඉස්මතු වෙන්නේ. ඊළඟට පුණජ පරන්තම් මහානාම දේවතානුස්සරය. දෙවිවරු දැන් සිහි කරනවා. කොහොමද දෙවිවරු සිහි කරන්නේ? සාන්ති දේව චාතුම් මහරජක. චාතුම් මහරජක දෙවිවරු ඉන්නවා, තාවතිංස දෙවිවරු ඉන්නවා, යාම දෙවිවරු ඉන්නවා, තුසිත දෙවිවරු ඉන්නවා, නිම්මාලජ දෙවිවරු ඉන්නවා, පරිනිම්මිත වසවත්ති දෙවිවරු ඉන්නවා. බ්‍රහ්මකායික දෙවිවරු ඉන්නවා. සාන්ති මෙන්න මේ උත්තරින් ස්වභාවයට මේ දෙවිවරුපත් උනේ, ඒ ස්වභාවයටපත් උනේ සද්ධාය සමන්නාගතා තා දේවතා ඊතෝ චුතා තත්ත උප්පන්නෝ. මෙහෙදී සද්ධාවෙන් යුක්ත වෙලයි ඒ දෙවිවරු එහි ගිහිල්ලා ඉපදුනේ. මය්‍යම් භතහරූප සද්ධා සංවිද මගේ ශ්‍රද්ධාවෙන් යුක්ත මම ශ්‍රද්ධාවෙන් යුක්තයිනේ. අතහරූපේන සීලේන. ඒ කියන්නේ මේ ඒ දෙවිවරු මේ යම් කිසි විදිහකට මේ මාතුල මේ බඳු ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම යම් බඳු සීලයක් තිබ්බද හික්මීම ඒකෙන් යුක්තව තමයි එහි ගිහිල්ලා ඉපදුනේ. ඉතින් මගෙත් ඒ වගේ හික්මීමක් සීලයක් තියෙනවා. එතකොට දැන් මොකද්ද මේ දේවතානුස්සතිය කරනවා කියලා කරන්නේ? මං අර යනවා. එහෙම එකක්ද මේ? එහෙම ඒවා නෑ දේශනාවේ. දේවතානුස්සතිය කරනවා කියන්නේ මොකද්ද අනුස්සතිය කරන්නේ? එහෙ දෙවිවරු ගිහිල්ලා ඉපදලා ඉන්නේ. කියන්නේ ඒ දෙවිවරු මොකක් නිසාද මෙහි ශ්‍රද්ධාවෙන්? ඕන ශ්‍රද්ධාවෙන්ද? අර බුදුරණවහන්සේ පෙන්නපු දැන් මුලින් අර මහානාමට පෙන්නපු කාරණා එක්කනේ නේද? ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වුණා. මගේත් ඒක තියෙනවනේ. ඊළඟට සීලයෙන් දෙවිවරු යුක්තයි. මෙහි ඉඳලා එහෙ ගිහිල්ලා ඉපදුනේ. ඊළඟට සද්ධා සීල සුතේ දහම් දැනුම කොයි විදියටද අර දිට්ඨි සුප්පටි වේදක් නෑ. මෙහෙදී ඒක සිදු වෙලා තිබුණා. ඒ නිසා එහෙ ගිහිල්ලා ඉපදුණා. මගෙත් දැන් ඒ ටික තියෙනවා. ඊළඟට ඡාගේ අතහැරීම මෙහි යුක්ත වෙලා ඉඳලා එහෙ ගිහිල්ලා ඉපදුණා. දැන් මගෙත් ඒ ටික තියෙනවා. ප්‍රඥාවෙන් යුක්තව මෙහි ඉඳලා එහෙ ගිහිල්ලා ඉපදුණා. මගෙත් දැන් ඒ ටික තියෙනවා. මෙන්න මේ විදිහටයි දේවතානුස්සතිය කරන්නේ. එහෙම නැතුව දෙවිවරු මිහිමයි මම මෙහි යනවා. ඒව බුද්ධ දේශනා නෙමෙයි. ඒව මේ අපට හිතෙන වාචාල හිතලු ටිකක් නේ.
බුදුරජාණන් වහන්සේ වුණ දේවතානුස්සතිය කරන විදිය. එහෙනම් මේ දේවතානුස්සතිය කරන්න අපට සද්ධා සීල සුතජාග ප්‍රඥා දිනු කරගන්න වෙනව නේද? නැත්නම් දේවතානුස්සතිය කරන්න බෑ නේද? එහෙනම් ඒ දේවතානුස්සතිය කරන්න ওই කරුණු පහ ඇති කරගන්න. ඒ කියන්නේ මගපල් ලබන්න වෙනවා. ඒකත් එක්කයි දේවතානුස්සතිය දිව්‍ය ලෝක යන වැඩ පිළිලක් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳට හිතන්න. යස්මි මහා නාම සමයේ මෙන්න මේ සමයේ මහා නාමයේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට අත්තනාජ තාසංච දේව දැන් මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා තමාගේ දෙවරුන්ගේ තියෙන මේ සද්ධා සීල සුතජාග ප්‍රඥා සිහි කරනකොට ඒ අවස්ථාවේ සමී රාගයෙන් හිත බැසගන්නේ නැහැ, ඇට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් මෝහයෙන් ඇට වෙන්නේ නැහැ. උජුගත මේ වසතස්මින් සමයේ චිත්තං හොති දේවත මේ හිත ඍජුලා තියෙන්නේ අන්නේ දෙවරුන් ආරම්භය. කොහොමද මොන දෙවරුන්ද සද්ධා සීල සුතජාග ප්‍රඥා තමන්ගෙත් ඒ කරුණ ඉදිච්ච නිසා තමයි ඒ විදිහට සිහි කරන්න පුළුවන්. ඒ ආරම්භයයි තියෙන්නේ. උජුගත චිත්තෝ කෝපන මහා නාම ආර්ය ශාවකෝ ලබති අත්ථ වේද. දැන් මොකද වෙන්නේ? මෙහිම ඍජු වෙලා තියෙද්දී ආර්ය ශාවකයා අන්න මොකද ලබන්නේ? දැන් මේක මොකද තියෙන්නේ එතකොට? දැන් මේ දෙවරු කියලා සිහි කරන්න මොකද ඇතුළට තියෙන්නේ? අයි සද්ධා සීල සුතජාග ප්‍රඥානේ. දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ අර්ථය ලැබෙනවා, ධර්මය ලැබෙනවා. ධම්මූප සංගීතයෙන් පාමොජ්ජේ. පාමොජ්ජෙන් මේ ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිමත් වාසය කරන එක නෙවෙන්නේ. ඔන්න බුදුරන් වහන්සේ පෙන්නන දහම් ප්‍රතිපදාවන් වෙනේව හැම නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට වාසය කරන තැනදී මොකද වෙන්නේ? මේ ආර්ය ශ්‍රාවකයා විසමගත ප්‍රජාවේ සමගතව වාසය කරනවා. දුක් සහිත ප්‍රජාවේ සැප සහිත වාසය කරනවා. මෙන්න මේ විදිහට දහම් සෝතෙන් යුක්තව දේවතානුස්සතිය භාවිතා කරනවා. ඒක තමයි මහා නාම සූත්‍රයේ පළවෙනි සූත්‍ර දේශනාව.